ඒ භාග්‍යවත් වූ වරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද ඔබට සතර සතිපට්ඨානෙහි ධම්මානුපස්සනා කොටසට අයත් ආර්ය සත්‍ය භාවනාව එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය නොවන විමසන ආකාරය ගැන කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේ ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු. මහණෙනි, මම ඔබට වෙනත් භාවනාවක් කියලා දෙනවා. මහණෙනි, චතුරාර්ය සත්‍ය නම් වූ ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරන්න. මහණෙනි, භික්ෂුව චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරන්නේ කෙසේද? හිද භික්ඛවේ භික්ඛු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති. මහණෙනි, මේ කරුණෙහිලා භික්ෂුව මෙය වනාහි දුක නම් වූ ආර්ය සත්‍ය කියලා යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම මනාකොට දැනගන්නවා. ඒ වගේම මෙය වනාහි දුකට හේතුව නම් වූ ආර්ය සත්‍ය කියලා යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම මනාකොට දැනගන්නවා. ඒ වගේම මහණෙනි, මේ වනාහි එම දුක සදාටම නිරුද්ධ කිරීම නම් වූ ආර්ය සත්‍ය කියලා යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම මනාකොට දැනගන්නවා. ඒ වගේම මේ වනාහි එම දුක නිරුද්ධ කිරීම පිණිස පවතින අනුගමනය කළ යුතු ඒ කායන වැඩපිළිවෙලයි යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම මනාකොට දැනගනී ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී මේ ආර්ය සත්‍ය භාවනාව ගැන කියලා දෙනවා. පින්නතුනි, චතුරාර්ය සත්‍ය ගැන ඔබ බොහෝ කොට අසා තිබෙන නිසා කෙටියෙන් ඔබට කාරණා කීපයක් මේ චතුරාර්ය සත්‍යයේ තියෙන වැදගත්කම ගැන, ඒ ආර්ය සත්‍යයන් අවබෝධ කිරීමේ තියෙන වටිනාකම ගැන කියලා දෙන්න කල්පනා කරා. බුදුරජාණන් වහන්සේ තථා අවිතතා අනඤ්‍යතා කියන කරුණු තුනෙන් මේ චතුරාර්ය සත්‍ය විස්තර කරනවා. මේ සත්‍ය හතර වනාහි ලෝකේ පවතින සැබෑම වූ තත්වයක් කියලා තථා කියලා හඳුන්වනවා. ඒ වගේම අවිතතානී කියන්නේ මේ ආර්ය සත්‍ය කිසිසේත්ම වෙනස් නොවන සැබෑම වූ තත්වයක් කියන අර්ථයෙන්. ඒ වගේම අනඤ්‍යතානී කියන්නේ මේ ආර්ය සත්‍ය අන්‍ය ස්වභාවයකට එහෙම නැත්නම් වෙනස් ස්වභාවයකට පත්වන්නේ නැහැ කියන අර්ථයෙන්. ඒ වගේම පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි,
මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර නොගැනීම නිසා, ප්‍රත්‍යක්ෂ කර නොගැනීම නිසා මේසා දීර්ඝ වූ සංසාරයේ මටද ඔබලාටද සැරිසරන්නට සිදු වුණා. ආත්ම භාවයෙන් නාත්ම භාවයට දිව යන්නට සිදු වුණා. එහෙත් මහණෙනි, දැන්වනාහි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මා විසින් මෙන්ම ඔබලා විසින්ම අවබෝධ කරගන්නා ලදී, ප්‍රත්‍යක්ෂ කරගන්නා ලදී. එහෙයින් භවතණ්හාව මුළුමනින්ම සිඳී ගියේය. භව රැහැන සිඳ බිඳ දමන ලදී. දැන් ඉතින් යලිත් කිසිදු භවයක් සකස් වීමක් නැත ආදී වශයෙන් මේ ආර්ය සත්‍ය අවබෝධයේ නොකිරීම නිසා මේ සසරේ ගමන් කරන්නට සිදුවීම ගැනත්, මේ ආර්ය සත්‍ය අවබෝධ කිරීම නිසා මේ අති දීර්ඝ සංසාර ගමන නිම කරන්නට පුළුවන් ආකාරයත් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම පින්නතුනි, ඇට්ටේරියා වනයේකට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ ඒ ඇට්ටේරියා වනයේ බිම වැටිලා තිබ්බ ඇට්ටේරියා කොළ ටිකක් තමන් වහන්සේගේ ශ්‍රී හස්තයට අරගෙන, මහණෙනි මේ ගැන කුමක්ද සිතන්නේ? මේ අතෙහි තිබෙන ඇට්ටේරියා කොළද වැඩි, නැත්නම් මේ මහා ඇට්ටේරියා වනයේ තිබෙන කොළද වැඩි කියලා භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, ඔබ වහන්සේගේ ඔය ශ්‍රී හස්තයේ තියෙන්නේ ඊ타ත්ම ස්වල්ප වූ ඇට්ටේරියා කොළ ප්‍රමාණයක්. එහෙත් මේ මහා ඇට්ටේරියා වනේ ඇට්ටේරියා කොළ අති විශාල ප්‍රමාණයක් තියෙනවා කියනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ වෙලාවේ පිළිතුරු දෙනවා, ප්‍රකාශ කරනවා, මහණෙනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් විශේෂිත වූ අවබෝධ ඥානයෙන් අවබෝධ කරන ලද අනන්ත දේ අතර ඔබලාට නොපැවසූ බොහෝ දේ තියෙනවා. ඔබලාට මම පවසා තිබෙන්නේ ඊ타ත්ම ස්වල්පයක්. ඒ මන්දයත් මහණෙනි, අනික් ඒවායේ කිසි අර්ථයක් නැත. උත්තම ජීවිතයකට අදාළද නැත. දුකෙහි කලකිරීම පිණිස, නොඇලීම පිණිස, සදහටම දුක සංසිඳුවාලීම පිණිස, ජීවිතයේ ඇත්ත తත්වය ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීම පිණිස ඒව උපකාරී වන්නේ නැහැ. එහෙත් මහණෙනි, මා විසින් පුන පුනා පවසන ලද්දේ කුමක්ද? එනම් මේ චතුරාර්ය සත්‍යයි. මහණෙනි, මා විසින් මේ චතුරාර්ය සත්‍ය පවසන ලද්දේ කුමක් නිසාද? මේ චතුරාර්ය සත්‍ය වනාහි අතිශයින්ම අර්ථවත්ය, උත්තම ජීවිතයකට මුළුමනින්ම අදාළ වේ. දුකෙහි කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුකෙන් නිදහස් වීම පිණිස, සදහටම දුක් සංසිඳුවාලීම පිණිස, ජීවිතයේ ඇත්ත తත්වය ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීම පිණිස මේ ආර්ය සත්‍ය ගැන ඔබලාට දේශනා කරන එක ඒකාන්තයෙන්ම උපකාරී වනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඔය ලාමක දේ ගැන සිතමි කල් ගෙවමින් වාසය කරන එකෙන් වළකින්න. එනම්
කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ගැන හිතන එකෙන් වළකින්න. මහණෙනි, ඔය කල්පනාවල කිසි හරයක් නැහැ. උත්තම ජීවිතයකට කිසිසේත් උපකාරී වන්නේ නැහැ. දුකෙහි කලකිරීම පිණිස පවතින්නේ නැහැ. දුකෙන් නිදහස් වීම පිණිස පවතින්නේ නැහැ. ජීවිතයේ ඇත්ත తත්වය ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීම පිණිස උපකාරී වන්නේ නැහැ. ඒ නිසා මහණෙනි, ඔබ යමක් කල්පනා කරනවා නම්, විතර්ක කරනවා නම්, හිතනවා නම් මේ විදිහට හිතන්න. එනම් දුක නම් වූ වාර්ය සත්‍ය ගැන, දුක්ඛ සමුදය, දුක හට ගැනීම නම් වූ වාර්ය සත්‍ය ගැන, දුක්ඛ නිරෝධය නම් වූ වාර්ය සත්‍ය ගැන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව නම් වූ වාර්ය සත්‍ය ගැන කල්පනා කරන්න. මහණෙනි, මේ කල්පනා ඊ타ත්ම අර්ථවත්ය. උත්තම ජීවිතයකට මහෝපකාරී වේ. දුකෙහි කලකිරීම පිණිස පවතී. දුකෙන් නිදහස් වීම පිණිස පවතී. ජීවිතයේ ඇත්ත తත්වය ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීම පිණිස උපකාරී වේ යනාදී වශයෙන් මේ චතුරාර්ය සත්‍ය නුවණින් විමසීම, ඒ ගැන කල්පනා කිරීම, ඒ ආර්ය සත්‍යයන් අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම ගැන නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා. පින්නතුනි, චතුරාර්ය සත්‍ය ගැන ඔබ බොහෝ කාරණා දන්න නිසා මේ ආර්ය සත්‍ය අපි ජීවිතයට ගලපා ගන්නා ආකාරය ගැන මම ඔබට කියලා දෙන්නම්. අපි ඉස්සෙල්ලාම බලමු දුක නම් වූ ආර්ය සත්‍ය කියන්නේ කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දුක නම් වූ ආර්ය සත්‍ය කියලා කියන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන මේ කාරණා 8ට. එහෙමත් නැත්නම් ඉපදීම දුකයි, ජරාවට පත්වීම දුකයි, රෝග පීඩා වැළඳීම දුකයි, මරණය දුකයි, අප්‍රියන් හා එක්වීමත් දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකයි, කැමැති දෑ නොලැබීමත් දුකයි. කෙටියෙන්ම කිව්වොත් මේ සමස්ත දුක හකුලවා කිව්වොත් මේ පංච උපාදානස්කන්ධයෝම දුකයි කියලා දුක නම් වූ ආර්ය සත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් පින්නතුනි, දුක නම් වූ ආර්ය සත්‍යයට අයිති කාරණා 8ක් තියෙනවා. ඒ තමයි නැවතත් සඳහන් කරනවා නම් ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන මේ කාරණා 8. ඒ වගේම පින්නතුනි, දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළ යුතු දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබට ධම්සක් පැවතුම් සූත්‍රය නැවත නැවතත් පරිශීලනය කිරීම තුළින් මේ කාරණා පිළිබඳව විස්තර වශයෙන්
ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක හටගන්න හේතුව, එහෙම නැත්නම් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ කොමක්ද කියලා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනී සේයතීදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මහණෙනි, පුනර්භවයේ ඇති කරන ඒ තන සතුටින් පිළිගන්න ඒ වගේම පුනර්භවයේ ඇති කරන ආස්වාදයෙන් යුතු ඇලීම ඇති ඒ තන සතුටින් පිළිගන්න යම් තණ්හාවක් ඇද්ද, එනම් යම් කාම තණ්හාවක් ඇද්ද, භව තණ්හාවක් ඇද්ද, විභව තණ්හාවක් ඇද්ද, අන්න ඒකට කියනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට විස්තර කරනවා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. එහෙම නැත්නම් දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය ගැන. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මහණෙනි, ඒ තණ්හාවේ ඉතිරි නැතුව නිරුද්ධ කිරීමක් ඇද්ද, නිරෝධයක් ඇද්ද, දුරලීමක් ඇද්ද, අත්හැරීමක් ඇද්ද, මිදීමක් ඇද්ද, නොයල්මක් ඇද්ද, අන්න ඒකට කියනවා දුක්ඛ නිරෝධාර්ය සත්‍ය නැත්නම් දුක නිරුද්ධ වීමේ ආර්ය සත්‍ය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක නිරුද්ධ වීමේ ප්‍රතිපදාව, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියන්නේ කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයමේ වාරියෝ වට්ටංගිකෝ මග්ගෝ. මහණෙනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි දුක නිරුද්ධ වීමේ ප්‍රතිපදාව, මාර්ගය. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ අංග 8කින් යුක්ත වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම නැත්නම් දුක නිරුද්ධ වීමේ ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මෙන්න මේ ආර්ය සත්‍ය 4 ගැන ඔබ මෙන්න මේ බුද්ධ දේශනා ඇසුරින් ඉගෙනගෙන ඒවා වචනයෙන් ධාරණය පුරුදු පුහුණු කරගෙන ධාරණය කරගන්නට ඕනි. පිනුතුනි, දුක නම් වූ ආර්ය සත්‍ය කියන්නේ අවබෝධ කළ යුතු දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ වගේම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ ප්‍රහාණය කළ යුතු දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම දුක්ඛ නිරෝධ නැත්නම් දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය හැටියට
ඒ ආර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතු දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම දුක නිරුද්ධ වීමේ ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ප්‍රගුණ කළ යුතු දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ කාරණා හතරත් ඔබ මතක තියාගන්න ඕනේ. දුක නම් වූ ආර්ය සත්‍යයට අයිති යමක් තියෙනවද? ඒ සියල්ල අවබෝධ කළ යුතු දේවල්. දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයට අයිති යමක් තියෙනවද? ඒ සියල්ල ප්‍රහාණය කළ යුතු දේවල්. දුක්ඛ නිරෝධයට අයිති යමක් තියෙනවද? ඒ සියල්ල සාක්ෂාත් කළ යුතු දේවල්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයට අයිති යමක් තියෙනවද? ඒ සියල්ල ප්‍රගුණ කළ යුතු දේවල් හැටියට. පින්නතුනි, මේ විදිහට මූලික වශයෙන් චතුරාර්ය සත්‍ය ගැන ඇති කරගන්නා දැනීම අපි ඊළඟට කල්පනා කරමු. අපේ ජීවිතයට ගලපා ගන්නේ කොහොමද කියලා. පින්නතුනි, දුක නම් වූ ආර්ය සත්‍යයට අයිති කාරණා 8ක් තියෙනවා කියලා බුදු දේශනා ආශ්‍රයෙන් අපි දැන් දන්නවා. ඒ තමයි ඉපදීම දුකයි, ජරාවට පත්වීම, එහෙම නැත්නම් වයසට යෑම දුකයි, මරණයට පත්වීම දුකයි, රෝග පීඩා වැළඳීම දුකයි, ප්‍රියයන්ගෙන් අප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් හා එකතු වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, කැමැති දෑ නොලැබීම දුකයි. මේ පංච උපාදානස්කන්ධයම දුකයි කියන කාරණා 8. මේවා පින්නතුනි අවබෝධ කළ යුතු කාරණා. ඒකට සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතය ගත කරද්දී මේ දුක්ඛාර සත්‍යයට අයිති කාරණා අපිට gedara වෙන්න පුළුවන්, කාර්යාලයේ වෙන්න පුළුවන්, මගතොටේදී වෙන්න පුළුවන්, ඕනතරම් අහන්ට දකින්ට ලැබෙනවා. නමුත් අපි මේක සිහි කරගත්තේ නැතොත් අවබෝධ කරන්ට තියෙන දෙයක් කියලා, මේ කාර්ය සත්‍යයක් කියලා සිහි කරගන්නට බැරි වුණොත් අපිට මොකද වෙන්නේ? මේ හැමදෑම දකින අහන දේවල් අපිට සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. එතකොට අවබෝධ කළ යුතු දේ සාමාන්‍ය දෙයක් බවට පත් වුණෙන් පස්සේ එතනින් එහාට යාට ඒ ගැන ධර්මයට අනුව විමසන්නට, නැත්තම් මේ ආර්ය සත්‍ය ජීවිතයට ගලපා ගන්නට ඕනේ කියන පණිවිඩය යාගේ හිතෙන් දුරස් වෙලා යනවා. නමුත් මේ දුක නම් වූ ආර්ය සත්‍යයට අයිති දේ දකින්නකොට, අහනකොට ඒ ගැන ඔබට නෝනින් විමසන්නට පුළුවන් නම් ඔබේ හිතට පණිවිඩයක් යනවා, මේක අවබෝධ කළ යුතු දෙයක් කියලා. ඉතින් අපි උදාහරණයක් හැටියට බලමු. ඔබට මේ එදිනෙදා ජීවිතය ගත කරද්දී ඕනතරම් වයසට ගිය අය දකින්න හම්බෙනවා. නමුත් ඒ දැක්කා කියලා ඔබ ඒ ගැන නෝනින් විමසන්නේ නැත්නම් ඔබට ඒක දැකීම මාත්‍රයක් පමණයි. ඔබ වයසට ගිය කෙනෙක් දැක්කහම ඔබ මෙන්න මේ විදිහට නෝනින් සිතන්න පුරුදු වුණොත්, මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ජරාපි දුක්ඛෝ, වයසට යෑම දුකක් කියලා. මේ කාර්ය සත්‍යයක්. ඒ කියන්නේ මේ ස්වභාවය මටත් උරුමයි. මමත් මේ වයසට යෑම නම් වූ දුකෙන් නිදහස් වෙලා නැහැ කියලා ඔබ ඉස්සෙල්ලාම මේ දුක නම් වූ ආර්ය සත්‍ය ගැන
සිහිපත් කරනවා. එහෙමත් නැත්නම් අලුත ඉපදිච්ච දරුවෙක් ගැන ඔබට දකින්න අහන්න ලැබෙනවා. ඒ වෙලාවට බොහෝ විට අපේ හිතට සතුටක් ඇති වෙනවා. ඒ දරුවාගේ අලුත් ඉපදීම පිළිබඳව. නමුත් ඉපදීම කියලා කියන්නේ පින්නතුනි සතුටු වෙන්නට ඕන කාරණයක් නෙමෙයි. මොකද ඒක දුකට අයිති කාරණයක්. එතකොට ඔබ නුවණ පාවිච්චි කරලා මෙන්න මේ විදියට හිතන්න ඕනේ. මේ ඉපදීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දුකක් හැටියට. මටත් මේ දුක උරුමයි. මමත් මේ ඉපදීමෙන් නිදහස් වෙලා නැහැ. ආයෙමත් ඉපදෙන්න උනොත් දුකක්. මේක ආර්ය සත්‍යයක් කියලා ඔබ ඒ දුක නම් වූ ආර්ය සත්‍ය ගැන නුවණින් විමසනවා. ඊට පස්සේ ඔබට පුළුවන් මෙන්න මේ විදිහට කල්පනා කරන්න. ඇයි මේ විදිහට මේ ඉපදීම වේවා, වයසට යෑම වේවා, රෝග පීඩා වැළඳීම වේවා, මරණය වේවා, මෙන්න මේ දුකට අයිති කාරණා ගැන ඔබට විමසන්නට පුළුවන්. ඇයි මේ විදියට දුකක් හට අරගෙන තියෙන්නේ? මේ විදියට දුකට වැටිලා තියෙන්නේ කුමක් නිසාද? මේ විදියට දුක් විඳින්නේ ඇයි කියලා ඔබ නුවණින් විමසනකොට ඔන්න ඔබ කල්පනා කරන්න ඕනේ මේ ඉපදීම වේවා, ජරාවට පත්වීම වේවා, රෝග පීඩා වැළඳීම වේවා, මරණය වේවා, අප්‍රියයන් එක්ක එකතු වීම වේවා, ප්‍රියයන්ගෙන් වෙන්වීම වේවා, කැමැති වන්නා වූ දෑ නොලැබීම වේවා, මේ පංච උපාදානස්කන්ධයම වේවා, මෙන්න මේ දුක හටගන්නේ පුනර්භවයේ ඇති කරන ආස්වාදයෙන් යුතු ඇලීම තියෙන ඒ තන සතුටින් පිළිගන්නා වූ යම් කාම තණ්හාවක් ඇද්ද, භව තණ්හාවක් ඇද්ද, විභව තණ්හාවක් ඇද්ද, මෙන්න මේ තණ්හාව නැමැති හේතුව නිසායි මේ විදිහට දුකට පත්වන්නේ කියලා ඔබ සිහි කරගන්නට දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඔබ දුක නම් වූ ආර්ය සත්‍ය ගැනත් සිහි කරලා, දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය ගැනත් සිහි කරලා, ඊළඟට ඔබ එතනින් නවතින්න නැතුව කල්පනා කරන්න ඕනේ, නුවණ පාවිච්චි කරන්න ඕනේ. මේ දුක නැති වෙන්නේ නැද්ද? මේ දුකෙන් නිදහස් වෙන්න බැයිද කියලා ඔබ විමසද්දී ඔබට සිහිපත් වෙන්න ඕනේ. ඒ කාම තණ්හාව වේවා, භව තණ්හාව වේවා, විභව තණ්හාව වේවා ඉතිරි නැතුව නිරුද්ධ කළා දැම්මොත්, දුරු කළා දැම්මොත්, අතහැරලා දැම්මොත්, ඒ තණ්හාවෙන් මිදුනොත් අන්නේදාට මේ දුක අවසන් කරන්න පුළුවන් කියලා ඔබ නුවණින් සිහිපත් කරනවා. දැන් ඔබ දුක නම් වූ ආර්ය සත්‍ය ගැනත් සිහි කරලා, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැනත් සිහි කරලා, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ගැනත් සිහි කරලා, ඊළඟට ඔබ කල්පනා කරනවා එනම් මේ දුක නැති කරගන්නේ කොහොමද? කුමක්ද ඒ සඳහා කළ යුතු දේ? එතකොට ඔබ සිහිපත් කරන්න ඕනේ මේ දුක නිරුද්ධ වීමට නම්, මේ දුක නැති කරන්නට නම්
එකම එක මාර්ගයක් තියෙනවා. ඒ තමයි අර අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඔබ සිහිපත් කරන්න ඕනේ. එතකොට ඔබ දුක්ඛාරය සත්‍ය ගැනත් දුක්ඛ නිරෝධාරය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැනත් දුක්ඛ නිරෝධාරය සත්‍ය ගැනත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ගැනත් නුවණින් සිහිපත් කරලා ඒක තමන්ගේ ජීවිතේට ගලපා ගන්න උත්සාහ කරලා. පින්තුනි මේකේ වටිනාම දේ තමයි මේ විදියට සිහිපත් කරන්න ඔබගේ හිතට යනවා පණිවිඩයක්. දුකට අයිති දෙයක් නම් ඒක අවබෝධ කළ යුතුයි. දුක්ඛ සමුදයට අයිති දෙයක් නම් ඒක ප්‍රහාණය කළ යුතුයි. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ප්‍රගුණ කළ යුතුයි කියලා. නිතරම යාට සිහි වෙනවා මට අවබෝධ කළ යුතු දුකක් තියෙනවා. මට ප්‍රහාණය කළ යුතු දෙයක් තියෙනවා. සාක්ෂාත් කළ යුතු දෙයක් තියෙනවා. ප්‍රගුණ කළ යුතු දෙයක් තියෙනවා කියලා යා ආර්ය සත්‍ය තමා තුළින් ගලපාගෙන කල්පනා කරන්නට පටන් ගන්නවා. එතකොට ඔබ හිතලා බලන්න දවසකට කීපාරක් නම් ඔබට දුක්ඛාරය සත්‍යයට අයිති දේවල් අහන්ට දකින්න ලැබෙනවද? නමුත් ඔබ දවසකට ඊවෙන් කීපාරක් මේ විදිහට ආර්ය සත්‍ය නුවණින් විමසනවද? තමාගේ ජීවිතයට ගලපා ගන්න උත්සාහ කරාද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඉතින් මෙන්න මේ ක්‍රමයට ඔබට ආර්ය සත්‍ය ගැන සිහිපත් කරන්නට භාවනාවක් වශයෙන් පුරුදු කරන්නට පුළුවන් වුණොත් ඔබ දවසකට කීපාරක් මේ ආර්ය සත්‍ය ගැන නුවණින් විමසනවාද භාවනාවක් හැටියට පුරුදු කරනවාද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඉතින් ඒ නිසා දුකට අයිති දේවල් ඔබට අහන්ට දකින්න ලැබුණාම ඒක දුක නම් වූ ආර්ය සත්‍ය හැටියට සිහිපත් කළා. ඊළඟට ඒ දුකේ හේතුව කුමක්ද කියලා සිහිපත් කරලා ඒ දුක සාක්ෂාත් කිරීම ගැන සිහිපත් කරලා ඒ දුක සාක්ෂාත් ඒ දුක ප්‍රහාණය කරන්නට ඒ දුක නැති කරගන්නට තියෙන වැඩපිළිවෙල ගැන සිහිපත් කරලා ඔබට ඔබේ ජීවිතය තුළින් මේ ආර්ය සත්‍ය දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ සඳහා තව තවත් මේ චතුරාර්ය සත්‍ය ගැන ඉගෙන ගන්න, තව තවත් මේ චතුරාර්ය සත්‍ය ගැන කල්පනා කරන්න, මේ චතුරාර්ය සත්‍ය ඔබේ ජීවිතයට ගලපාගෙන නුවණින් විමසලා භාවනාවක් හැටියට පුරුදු පුහුණු කරලා මේ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වීමට උත්සාහ කරන්න. ඔබ සෑම දිනාටම තෙරුවන් සරණයි.